පුළුවන් පටන් ගන්න. ඉතින් මම කතා කරන්න යන්නේ අද උත්තම පූජකයාගේ ආශිර්වාදය. ඉතින් අපි දැනගන්න ඕනේ පරණ ගිවිසුමේ කවුද උත්තම පූජකයා? අලුත් ගිවිසුමේ අපිට ඉන්නවාද උත්තම පූජකෙක් කියලා. ඉතින් උත්තම පූජකයාගේ ආශිර්වාදය. ඉතින් අපි පසුගිය දවසේ අපි ඊටමත් හොඳ දේශනා කීපයක් දෙවියන් වහන්සේ කතා කරානේ. ඉතින් මෝසෙස්ගේ කතාන්දරය තුළ දෙවියන් වහන්සේ ශුද්ධකමට අඩ ගන්නවා. ශුද්ධකම තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්නලා ඊශ්‍රායල් සෙනගම බේර ගන්නවා. ඉතින් ගිය සතියේ අපිට කතා කරා වියගහ. ඉතින් ඒ ආලේපය අපිට නිදහස් වුණාම ඒ වියගහ අපින් කැඩෙනවා. ඉතින් මෙන්න මේක තමයි උන්වහන්සේගේ අභිමුඛයේ සිද්ධ වෙන්නේ. ඉතින් අද මේ දේ තුල උන්වහන්සේ අපිට කතා කරන්න යන වචනේ අද අපි බලමු. ඒකේ ගණන් කතා 6 22 27 තියෙන පදයේ තියෙන මේක ඔයගලන්ට හොඳට කියවලා පුරුදු එකක්. පුරුදු නැති එකක් නෙවෙයි පුරුදු එකක්. ඉතින් මම ඒක පුරුද්ද ඔයගලන්ට දැනෙන්නත් එක්ක වීඩියෝ එකක් තියෙන එකක් දාන්න එපා. අපි ඉස්සර කියවලමු. තවද ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක මොනවද කිව්වේ? ඔන්න බලන්න. 23 වෙනි පදේ කියනවා. මොකක්ද කිව්වේ කියලා. ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කරමින් නුඹලා මේ ආකාරයෙන් කියා ඊශ්‍රායල් පුත්‍රයන්ට ආශිර්වාද කරන්නයි ඔවුන්ට කිව්වේ. ආරොන් ඇවිල්ලා නායක පූජකයා එයාගේ දරුවෝ තමයි පුත්‍රයෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ පූජකවරු. එතකොට නායක හයි ප්‍රීස්ට් ඉන්නවා. එතකොට එයාගේ දරුවෝ ඉන්නවා. හරිද? කාටද ආශිර්වාද කරන්න කියන්නේ ඊශ්‍රායල් සෙනගට. ඔන්න බලන්න ආශිර්වාද කරන විදිහ. කොහොමද? ගරන්න කියන්නේ. ඒක විදිහ ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. ඒක තමයි මේ ඉංග්‍රීසියෙන් the Lord bless you and keep you. ඒක තමයි ආරක්ෂා කරනසේක්වා. ඊටසේ 25 කියනවා මෙන්න මෙහෙම. ස්වාමින් වහන්සේ සුවකීය මුහුණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරනසේක්වා. දැන් මේවා ඔයගලන්ට ටිකක් අහලා පුරුදුයි. ආමෙන්. ස්වාමීන් ඊට පස්සේ 26 කියනවා ලිකර කටපාඩමට අවසානයේ කියන්නේ නිකන් අර එකක් කියලා යන්නේ. අද ඔයගොල්ලෝ දැනගන්නවා කියලා යන්නේ මොකද්ද කියලා. හරිද? ස්වාමීන් වහන්සේ සුවකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා. ආමෙන්. ඊට 27 කියනවා මෙසේ ඔහු මාගේ නාමයේ ඊශ්‍රායල් පුත්‍රයන් පිට තබත්වා මබද ඔවුන්ට ආශිර්වාද කරන්නේ මේ කීසේ. ආමෙන්. දැන් මේ කියපු ටික අපි දැන් 22 වෙනි පදයට යනවා. අපි දැන් අර ඒ ගීතිකාවෙන් පොඩ්ඩක් බලමු. හරිද? ඔයගොල්ලෝ හැමතිස්සෙම කියන ගීතිකාවක් තමයි. ඒ ගීතිකාවට පොඩ්ඩක් අපි බලමු. මේ ටිකම කියවෙනවා. හරිද? උත්තම පූජකයාගේ ආශිර්වාදය. יברכך אדוני וישמרך יאר אדוני פניו אליך והוניקה יישא אדוני פניו אליך ויעשה לך שלום ויעשה לך שלום יברכך אדוני וישמרך יאר אדוני פניו
ඔයගොල්ලෝ මෙච්චර කල් අහපු ගීතිකාව අද ඔයගලන්ට කතා කරන්න යනවා. ආමේ. හොඳයි. තවත් සද්දයක් ඇහෙනවනේ ඒක කියන්නේ. ඔෆ් කරන්න මේක. අන්න. ඒක තමයි ඔෆ් කරනවා. එතකොට දැන් ඔයගලන්ට බලන්න අපි මේ අබුදාබියෙන් මම හිතන්නේ මේ දුබයි මම දන්නේ අබුදාබියෙන් ඊශ්‍රායලයට යාඥා කරා නම් යාඥා කරේ මොන සභාවද? අපේ සභාව. මම නම් දන්න තරමට වෙන සභාවක් යාඥා කරා කියලා ඊශ්‍රායලනේ. එතකොට දෙවියන් වහන්සේ සමාදානයක් ගෙනවද නැද්ද? අද වෙනකොට ඊශ්‍රායලයේ ටෙල් අවීව් වල UAE එම්බසි දාන්න යනවා. කොහොමද වැඩි? දැක්කද? එතකොට ඔන්න කොහොමද සමාදාන යාව දෙවියන් වහන්සේගේ දරුවෝ. කවුද හිතුවේ UAE ඊශ්‍රායල් එක සාමගියුසුම්කට එනවා කියලා. දැන් අනාගතයේදී එයාපෝට් එකෙන් කෙලින්ම ඊශ්‍රායලට ෆ්ලයිට් තියෙනවා. ජෝර්දාන් වලට ඊජිප්තු වලට ගිහිල්ලා වක්‍රව යන්නේ නෑ දැන්. කෙලින්ම එහෙට ෆ්ලයිට්. ඊශ්‍රායලයේ බඩු දැන් ජෝර්දාන් හරහා නෙවෙයි එන්නේ. කොහෙන්ද එන්නේ? කෙලින්ම අර ෆ්‍රෙෂ් පළතුරු මොනවාද ඇපල්ද අර කැප්සිකම්ද රෙඩ් පෙපර් කියනවා yellow pepper කියනවා green pepper කියනවා දැක්කද? කොම පළතුරු ಜಾති ලෝලු ಜಾති කෙලින්ම ඊශ්‍රායලෙන් එන්නේ යන්නේ. ජෝර්දාන් වලින් ඊජිප්තු වලින් නෙවෙයි දැන් එන්නේ යන්නේ. දැන් ඔන්න රටවල් විවෘත වෙලා තියෙනවා. ඉස්සර ඊශ්‍රායලෙට ගියොත් සීල් එක ගහලා තිබ්බොත් මේ රටට එන්න බෑ. දැන් ඒක නෑ. සීල් ගහගෙනම එන්න ඕනේ දැන්. ආමෙන්. දැක්කද? දෙවියන් වහන්සේ ඒ යාඥාවට අහුම්කම් දුන්නා. හල්ලෙලූයා. ඉතින් එහෙනම් අපි තාම නොකඩව අපි යාඥා කරන්න ඕනේ. මේ දේවල් වෙන්න උන්වහන්සේගේ පැමිණීම, සභාවේ වර්ධනය, සභාවේ ගෝලියෝ වැඩි වෙන්න. ආමෙන්. ඒක තමයි වෙන්න ඕනේ තේරෙනවද? ගෝලියෝ වැඩි වෙන්නේ යාඥා කරන්න ඕනේ. ගෝලියෝ වැඩි වෙනකොට මොනවද වෙන්නේ? ගෝලියෝ වැඩි වෙනකොට ක්‍රියාපොතේ කියනවා මොනවා කියලාද? 6 වෙනි පරිච්ඡේදයේ ගෝලියෝ වැඩි වෙනකොට මොනවද වුණා කියලා කියන්නේ? උලල් කරලත්ත කියලා කියනවා. එහෙනම් ගෝලියෝ වැඩි වෙනකොට මොකද වෙන්නේ? පොළවේ සෙනඟ වැඩි වෙනකොට මොකද වුනේ? පොළව දූෂණය වුණා. අපරු වුණා. සෙනඟ වැඩි වෙනකොට. ගෝලියෝ වැඩි වෙනකොට 6 වෙනි පරිච්ඡේදයේ පේදුරු නැගිටලා කිව්වා අපි මේ මේසවල වැඩ කරන්න බෑ. දැන් අපි මේගොල්ලන්ව පත් කරන්න ඕන. දැක්කද? ඒක තමයි ගෝලිය වැඩි වෙනකොට නායකවරු පත් වෙලා අරගලන්ව හරි මාර්ගයට ගේනවා. දැන් අපි ඒ වලට යාඥා කරන්නේ ඊශ්‍රායලයට යාඥා කරා වගේ සභාවේ වර්ධනයට යාඥා කරමු. දෙවියන් වහන්සේකට අවුන්කම් දෙන්න යනවා. ආමෙන්. දැන් ඔන්න අපි දැන් යනවා අර පදේ. ගණන් කතා 6:22 වෙනි පදේ ඉඳන් අපි දැන් ඔන්න කතා කරන්න යනවා දෙවියන් වහන්සේ අපිට ඒ තුලින් දෙවියන් වහන්සේ කතා කරන්න යනවා. ආමෙන්. ඉතින් ඒකේ මෙන්න මෙහෙම කියනවා. මෝසෙස්ට කියන්න කියලා කියනවා මේ ආරොන්ට මෙහෙම කියන්න කියලා. ඉතින් 23 වෙනි පදයට ආවම කියනවා මෙන්න මෙහෙම. ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කරමින් නුඹලා මේ ආකාරයෙන් කියා. ඒ කියන්නේ ඒක ක්‍රියාවක්. ඒක කරන්න ඕනේ ඒගොල්ලෝ. ආමෙන්. ඒක කරන්න ඕනේ. ඊශ්‍රායල් පුත්‍රයන්ට ආශිර්වාද කරන්නේ උන්ට කියන්නේ. හරිද? ඊශ්‍රායල් සෙනඟට ආශිර්වාද කරන්න කියලා උන්ට කියන්නේ. දැන් කවුද මේක කරන්න කියන්නේ? ආරෝනුත් ඔහුගේ පූජා. ආරෝන් කවුද මේ මොහොතේ? එගලන්ට පත් කරපු උත්තම පූජකයා. ආමෙන්. ඉතින් උත්තම පූජකගේ වැඩක් තියෙනවා නේ. පූජකයන්ගේ වැඩ තියෙනවා. ඉතින් එයාව පත් කරලා තියෙන්නේ දැන් ඊශ්‍රායල් සෙනඟට ආශිර්වාද කරන්න එතරම් කියනවා. අනිත් එක තමයි එගලන්ගේ පාපය රිකන්සයිල් කරන්න. එගලන්ගේ පාපය දෙවියන් වහන්සේ යාවට ගෙනල්ලා
බැටළුවෙක් පිට දාලා ඒ බැටළුවාගේ ලේ පාප පූජාවක් හැටියට දෙවියන් වහන්සේට එකලඟව සමගි කරන්න. හතුරු කරන්න නෙවෙයි මොනා කරන්නද? සමගි කරන්න. දැන් මේ පරණ ගිවිසුමේ සිද්ධ වෙච්ච දේම අලුත් ගිවිසුමේත් සිද්ධ වෙනවා. ඒක ආත්මිකව සිද්ධ වෙනවා. අපි හීබ්‍රු පොතට යන් හීබ්‍රු 5 1 ඉඳන් 6ට අපි කියමු. ඒක මෙන්න මෙහෙම කියනවා බලන්න. මක්නිසාද සියලු උත්තම පූජකයෝ මිනිසයන් අතරින් ගනු ලැබ පඳුරුත් පව් උදෙසා පූජාවලුත් ඔප්පු කරන පිණිස දෙවියන් වහන්සේට අයිති කාරණා සම්බන්ධව මිනිසයන් උදෙසා පත් කරනු ලබන්නෝය. ඔන්න කියනවා. තේරෙනවද? දැන් ඔයගොල්ලන්ට මම කිව්ව දේ තමයි ඒක කියන්නේ. මිනිසයන් උදෙසා පත් කරා මේ පූජකයන්ව දෙවියන් වහන්සේට සමගි කරන්න. ඒගොල්ලන්ගේ පාපය. 2. හයනි පදේනකන් තියෙනවානේ. ඔවුනොත් දුර්වලකමින් වටව සිටින බැවින්. ඔවුන් කියන්නේ කවුද? උත්තම පූජකයා. උත්තම පූජකයා වුණාට උත්තම පූජකයා තුල තියෙනවා මොනවද? දුර්වලකම්. පොඩි පොඩි ඒවා නෙමෙයි ලොකු ඒවාත් තියෙනවා. අර එළිය කියන පූජකයාගේ ලොකු මේවා තිබ්බා. නේ? ලොකු මේවා තිබ්බා. ඉතින් පොඩ්ඩක් හිතන්න. ඒගොල්ලොත් හෝලි නෑ. තේරුණාද? ඒගොල්ලෝ විතරයි මමත් හෝලි නෑ. අපි ඊයේ සතියේ කතා කරානේ අපි ඔක්කොම අපි තුල අර පාවුලුතුමා කිව්වේ කොහමද? මගේ තුල මම නෙවෙයි මගේ තුල තියෙන පාපය තමයි කරන්නේ. දැකද? අපි කිසි කෙනෙක් හෝලි නෑ. යේසුස් වහන්සේ හින්දා තමයි අපි සුද්ධ වුනේ. උත්තම පූජකයා මොනවද කරන්නේ? එයා පාපේ කරනවා. එයාගේ තව දුර්වලකම් තියෙනවා. ඒ නිසා ඔවුන් දුර්වලකමින් වටව සිටින බැවින් අඥානයන්ද මුලා වෙන්නන්ද ගැන මුදුකමින් හැසිරෙන්නට ඔවුන්ට පුළුවන්. 3 වෙනි පදේ ඒ දුර්වලකම නිසා සෙනග උදෙසා වගේම තමුන් උදෙසා පව් ගැන පූජා ඔප්පු කරන්නට ඔවුන්ට ඕනෑව තිබේ. අන්න දැක්කද? මේ සෙනග විතරක් නෙවෙයි. සෙනග ගැන විතරක් නෙවෙයි පාප පූජාව කරන්න තියෙන්නේ. තමන් ගැන පාප පූජාව කරන්න ඕනේ. මොකද තමන්ගේ අතිනුත් වැරදි සිද්ධ වෙනවා. 4 වෙනි පදේ තවද ආරෝන් මෙන් දෙවියන් වහන්සේ විසින් කැඳවා ගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය. 5 එසේම ක්‍රිස්තුස් වහන්සේ උත්තම පූජකෙක් වීමේ ගෞරවය තමන් වහන්සේම ගත්තේ නැත. නමුත් නුඹ මාගේ පුත්‍රයාය මම අද නුඹ ජනිත කළ මේ උන්වහන්සේට කී තරම් වහන්සේ ඒ ගෞරවය දුන්සේක. ඒ කී තරම් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ එයාගේ පුත්‍රයව උත්තම පූජකයා ලෙස පත් කළා. ආමේන්. පරණ ගිවිසුමේ මිනිස්සු ගියා සතෙක් වරන් එළුව අරගෙන බැටළුව අරගෙන වස්සු අරගෙන ඔවුන්ගේ ලේ වලින් පිරිසිදු වෙන්න. ඔවුන්ගේ පාප. නමුත් අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ මැරුවිලා උන්වහන්සේගේ සුද්ධ ලේ වලින් අපිව සුද්ධ කළා. අපේ පාපෙට සමාව දුන්නා. අපි මේ පදේ ඊට පස්සේ කියන්නෙමු මේක 6 වෙනි පදේට ගන් අපි කියමු. එසේම ක්‍රිස්තුස් වහන්සේ එසේම වෙන තැනක එලෙසම වෙන තැනක නුඹ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙල ප්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේ යයි උන්වහන්සේ කියනසේක. ඉතින් මෙල්කිසෙදෙක්ගේ පූජකත්වයේ පිළිවෙලට අනුව යේසුස් වහන්සේ උත්තම පූජකයෙක් ලෙස සැලකනවා. අපි ඒ වගේම හීබ්‍රු 4:14 වෙනි පදයට අපි යමු. ඒක කියන එබැවින් අහස පසු කර ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් නම් මහා උත්තම පූජකෙක් අපට සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. 15 මාග්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකමේදී අපේ දුක නොදැනෙන උත්තම පූජකෙක් නොව
පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබ උත්තම පූජකයෙක්. උන්වහන්සේ පව් කරේ නැහැ. උත්තම පූජකයා ඊශ්‍රායලේ පව් කරා. ඒක එයාට පාප පූජාවකුත් කරන්න කියලා කිව්වේ. නමුත් අපිට ඉන්න උත්තම පූජකයා එයාට පාප පූජාවක් කරන. එයා අපි වෙනුවෙන් පාප පූජාවක් වුණා. ඒ උත්තම පූජකයා අපි වෙනුවෙන් පාප පූජාවක් වෙලා උන්වහන්සේ මොනවද කියන්නේ සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. ලිකන් කෙනෙකුත් නෙවෙයි. අපිව වගේ පරීක්ෂා කරා. කුරිසෙට ගියා. කෑමෙන් බීමෙන් යක්ෂයා ගල්ගෙනලා දුන්නනේ පාන් කරලා කන්න කියලා. පරීක්ෂා කරා. දැන් ඔයගලන්ට දෙනලා දුන්නොත් එහෙම මොනා කරයිද? නේද? අන්න ඒකයි. පරීක්ෂාවෙන් එනවා characters. ඒ කියන්නේ චරිතයක් ගොඩනගෙන පරීක්ෂාවක් ගන්නේ ඒකයි. ආබ්‍රහම් කියන චරිතය අපි කවදාවත් දැනගන්නේ නැහැ. එදා දෙවියන් වහන්සේ පරීක්ෂා කරේ නැත්තම්. එයාට ජීවිත කාලෙම පරීක්ෂාවක් ආවේ නැත්තම් අපි කවුරුත් දන්නේ ආබ්‍රහම් කියලා කෙනෙක්ව. ඒ වගේ ඔබට ඒ පරීක්ෂාව දෙවියන් වහන්සේ ගෙන්න ඔබගේ චරිතය උන්වහන්සේ ගොඩනගා ගන්න. ආමෙන්. 10 වෙනි පදේ ඔන්න බලන්න. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්වන පිණිසද අපගේ මොකටද අපගේ ඕනෑකම් වලදී මොනවද අපට අවශ්‍ය දේවල් time of need අපිට ඕනෑපාකම් ඒකයි ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිස කියන අපිට උදව්වක් වෙන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය එතනට සම්බව වෙන පිණිස. තිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වේව්. කරුණාවේ සිංහාසනය තමයි අර mercy seat කියලා කියන්නේ අති සුද්ධ ස්ථානය. ඒක තමයි අර කියන්නේ අපි මා එන්නේ මේ අති සුද්ධ ස්ථානෙට. දැකද? මම එන්නේ අපි යනවා එතනට. උන්වහන්සේගේ ලේ කරන කොටගෙන තිරය උන්වහන්සේ ඉහළ පටන් ඉරලා ශරීරයේ නැමැති තිරය උන්වහන්සේ ඉරලා අපි වෙනුවෙන් අති සුද්ධ ස්ථානයට යන්න අපිට අවසර දුන්නා. දැක මෙන්න මේකයි ඒ උත්තම පූජකයාගේ වැඩේ. ඊශ්‍රායලයේ වෙනුවෙන් එයා කරේ මේකයි. හීබ්‍රු 9:12 වෙනි පදේ පොඩ්ඩක් බලන්න. පරණ කිව්ස්මේ එළුවන්ගෙන් වස්සන්ගේ ලේ වලින් තමයි ඒගොල්ලෝ ඒ අති සුද්ධ ස්ථානෙට නම් උනේ එළුවන්ගේ වස්සන්ගේ ලේ කර්ණ කොටගෙන නොව තමන්ගේම ලේ කර්ණ කොටගෙන අප උදෙසා සදාකාල මිදීමේ ලබාගෙන එකම වරක් සුද්ධ ස්ථානෙට ඇතුළු වූසේක. දැක්කද? උනාස එකම වරක් ඒ සුද්ධ ස්ථානෙට ඇතුළු වුණාමයි තිරේ දෙකට ඉරලා දැන්. ඇයි? උන්වහන්සේ කර්ණ කොටගෙන අපිට ඒ සුද්ධ ස්ථානෙට යන්න. මොකද යුදෙව්වන්ට පුළුවන් උනේ ඒ හයි ප්‍රීස්ට්ගෙන් ඒ නායක පූජකයාගෙන් උත්තම පූජකයාගෙන් අවුරුද්දට එක වතාවක් යන්න. ඒකත් ඔහු පාපයක් කරලා තිබුණොත් ඔහු මැරිලා වැටෙනවා. නමුත් උන්වහන්සේ අපට දුන්නා ඒ අති සුද්ධ ස්ථානෙට යන්න ජේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන. ආමෙන්. ඉතින් රෝම 3:25 වෙනි පදේ කියනවා මෙන්න මෙහෙම. පාපේ පසු කරගෙන ගියා කියලා. අද එහෙම කරන කොටගෙන උන්වහන්සේ සුවකීය ලේන් පවු නසන පූජාවක් වෙන්නට දෙවියන් වහන්සේගේ නියම කළසේක. කුමටද දෙවියන් වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා පහුගිය පව් ගණන් නොගැනීම කරන කොටගෙන. ඒක නෙවෙයි පහුගිය පව් ගණන් ගන්නේ නැති එකක් නෙවෙයි කියන්නේ. ඒක කියන්නේ මෙහෙමයි. ඒවල. ඒක කියන්නේ forbearance God had passed over the sin that were previously committed. Pass over. අපි කියන pass କୁ කියලා නේද? pass over. පසු කරගෙන යනවා. දෙවියන් වහන්සේ මරණය මොනවද කරගෙන ගියේ? මරණේ දූතයා pass over. පසු කරගෙන ගියා. පාස්කුවේ බැටළුවා කවුද? ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ කරන කොටගෙන පාපය පසු කරගෙන දෙවියන් වහන්සේ ගියා. පාපේ ගණන් ගත්තේ නැහැ කියන්නේ ඒකයි. යේසුස් වහන්සේ නිසා. මොකද මේ පාපය අපි යේසුස් වහන්සේ මත තැබුවා.
දැන් ඒ නායක පූජකයා තමයි මේ ආරෝන් වෙනුවෙන් සිටගෙන ඔබ මම වෙනුවෙන් ඉන්නේ. ආමෙන්. දැන් ඔන්න අපි යනවා අර 23 වෙනි පදේ. 6 23 වෙනි පදේ. ආමෙන්. ඔන්න ඊශ්‍රායල් සෙනඟට ආශිර්වාද කරන්න කිව්ව විදිය. ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කරමින් නුඹ මේ ආකාරයෙන් කියා ඊශ්‍රායල් පුත්‍රයන්ට ආශිර්වාද කරන්නයි ඔවුන්ට කීසේ කියන්න 24 දැන්. ආමෙන්. හාලෙලූයා. ඔන්න බලන්න. එතකොට කියනවා ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. හාලෙලූයා. නේ ගීතිකාව කියලා විතරක් මදි. ගීතිකාව කියලා විතරක් මදි නේ. blessing so. ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට බලන්න. එතකොට දෙවියන් වහන්සේ මේ පොළව ආරම්භ කරන උත්පත්ති කතාවේ ආදම්ටයි ඒවටයි හැම දෙයක්ම මවලා. දැන් පොඩ්ඩක් බලන්න පංගුවක් දේවල් අපි කැම එහෙම හදනකොට පංගුවක් කරන්න මොකද වෙන්නේ? ලුණු මදි, මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා, ගොරක මදි, ගොරක වැඩි. ලුණු වැඩි. ඒ වගේ දේවල් වෙනවනේ. කැම හදනවලනේ. ඒ අලුතෙන් උයන කට්ටියට ඒවා ගොඩක් නිතර ඒවා වෙනවා. ගොරක වැඩි වෙනවා, ලුණු වැඩි වෙනවනේ. ඒවා වෙනවා. ඉතින් දැන් එතකොට දැන් මොකද වෙන්නේ? ඔයාට ඊට පස්සේ දාන්න වෙනවනේ. ඔයා හදපු එක ආපහු මොකද්ද වෙන්නේ? රීක්‍රියේට් කරන්න වෙනවා. නැවත හදන්න වෙනවා. දෙවියන් වහන්සේ ආදම්මයි ඒවයි හදලා මෙහෙම ඒ දෙන්න යන ගම බෙහෙතේ මුන් දෙන්න හදන්න අමතකුණා කියලා එහෙම ආයෙ හැදුවේ නැහැ. මෙතන පොඩි අවුලක් වුණා මේක හරියට හදන්න බැරුණා මෙතන හදන්න ඕනේ කියලා ආයෙ එහෙම හැදුවේ නැහැ උන්වහන්සේ. මොකද උන්වහන්සේ ආදම්මයි ඒවයි හැදුවේ හැම දෙයක්ම හදලා ඉවරයි. ආදම්ට ඒවට විතරක් නෙවෙයි මේ මුළු මනුෂ්‍ය ජාතියම පොළවේ ඉපදෙන. උන්වහන්සේ කිව්වා උත්පත්ති කතාවට ආවම ආදම්වයි ඒවවයි හදලා ඒ දෙන්නම ආශිර්වාද කරා. මොනවද කරේ? ආශිර්වාද කරා. උත්පත්ති කතාවෙන් පටන් ගන්න මේ බයිබලය අන්තිමේදී එලිදරව් පොතේදී 1 3 වෙනි පදයේ කියනවා මේ පොත කියවන කෙනා ආශිර්වාදයි. අහන කෙනා ආශිර්වාදයි. මේකේ තියෙන දේවල් පවත්වන කෙනා ආශිර්වාදයි. ඒක පොඩ්ඩක් බලන්න ආරම්භයේ අවසානයේ දක්වා උන්වහන්සේ මොකද්ද මේකේ දාලා තියෙන්නේ? ආශිර්වාදයි. වාර යේසුස් වහන්සේ උන්වහන්සේගේ මිනිස්ට්‍රි එක පටන් ගන්නකොට මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ පරීක්ෂා ඔක්කොම ඉවර වෙලා උන්වහන්සේව ගලීලයෙන් එළවනවා. ඊට පස්සේ උන්වහන්සේ පොඩි නගරයකට යනවා. උන්වහන්සේගේ මංගල වාක්‍ය කියලා කියනවා. සිංහලෙන් ඔයගොල්ලන්ගේ බයිබල් වල ලියලා ඇති මංගල වාක්‍ය කියලා කියනවා. 5 වෙනි පරිච්ඡේදයේ තමයි පටන් ගන්න. උන්වහන්සේ පටන් ගන්නේ කොහොමද? 5 3 වෙනි පදේ පළවෙනි පදේ ඔන්න බලන්න. 5 3 වෙනි පදේ උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා. සිතෙන් දිලින්දෝ. ආමෙන්. සිතෙන් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ස්වර්ගයේ ඔවුන්ගේ. ඉතින් මේ දිගටම ආශිර්වාද උන්වහන්සේ කියලා දෙනවා. පොඩ්ඩක් බලන්න. උන්වහන්සේ අපිට කතා කරන්නේ ආශිර්වාදය. හැබැයි මේ ආශිර්වාදය ඔබ හිතනද ඔබගේ මට්ටමක් තියෙනවනේ ඔබ හිතන ආශිර්වාදය නේ. ඔබ හිතන මට්ටමක් තියෙනවනේ. ඒ මට්ටමට වැඩි ලොකු මට්ටමකින් තමයි උන්වහන්සේ හිතන්නේ. මොකද පිලිප්පි 4:19 වෙනි පදයේ කියනවා ඒ ආශිර්වාදය අපිට ලැබෙන්නේ උන්වහන්සේගේ මොකද්ද? ධනස්කන්ධය මත. riches කියලා කියන්නේ ඔන්න බලන්න. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. His riches in glory according to his riches. අපි උන්වහන්සේ මොන තරම් බලවන්තද? මොන තරම් උන්වහන්සේ ධනයක් තියනවද? බලයක් තියනවද? උන්වහන්සේ කියනවාද මාව
පරීක්ෂා කරලා බලන්න මම ස්වර්ගයේ කවුළු විවෘත කරලා නුඹට ආශිර්වාදය දෙනවා කියලා. එහෙම කියනවද? එතකොට උන්වහන්සේට බොරුවක් කියන්න ඕනේද? උන්වහන්සේගේ ඉහළ මොකක්වත් නැද්ද එහෙමනම්? ඔබට තේරෙන්නේ නැද්ද? උන්වහන්සේට කොහෙම බොරුවක් කියන අවශ්‍ය නැහැනේ. මාව පරීක්ෂා කරලා බලන්න. ස්වර්ගයේ කවුළු විවෘත කළා. ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වර්ගය. කෑම ගෙනාවේ පොළොවේ 5000 කෑම දුන්නේ පොළොවේද? හිතන්න. මේ පොළොවේ යම් කිසි දෙයක් වෙනවද? ඒ දෙයම ස්වර්ගය සිද්ධ වෙනවා. අපි යාත්‍රා කරන්නේ මොකද? ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මේ පොළොවේත් ඉෂ්ට වෙන්නේ කියලා. පොළොවේ යමක් වෙනවද? ඒ දෙයම ස්වර්ගයේ සිද්ධ වෙන දේවල් තියෙනවා. රොටි කොහමද එහෙනම් ආවේ? රොටි එනකොට එක පිච්චිලා නෙවෙයි හරියට තිබ්බේ. මාළු හරියට බැදිලා නෙවෙයි තිබ්බේ. මොකද්ද පාවිච්චි කරපු මාළු බදින්න තෙල? පොඩ්ඩක් හිතන්න සහෝදරවෝ. පොඩ්ඩක් හිතන්න. යේසුස් වහන්සේ වතුර මොනවද කරේ? වයින් බවට පත් කරා. ස්වර්ගෙන් ආපු වයින් එක. තව ඕන තරම් තියෙනවා බයිබලේ. වටුවෝ ගෙන උන්වහන්සේ කොහේ ඉන්න කුරුල්ල ටිකක් ගෙන්න නැති මන්න කොහෙන්ද ආවේ? මන්න කියලා කියන්නේ what is this කියන එක. මොකද්ද මේ? ඒක මොකද්ද මේක තමයි ඉස්රායල් සංඝ කකා හිටියේ. ඒගොල්ලෝ මොකද්ද මේක කකා හිටියා. අන්න ඒකයි. ඉතින් පොඩ්ඩක් බලන්න අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ මගේ දෙවියන් වහන්සේ මට ස්වර්ගයෙන් මේක දෙනවා. මගේ මොකද ආනන්ද මගේ ඔළුවේ එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ මම දැන් මැටීරියල් වලටනේ මම දැකලා තියෙන්නේ. මේ පොළවේ මැටීරියල් නේ. එහෙම දෙයක් එන්න බෑ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කළා. අර කොරායව කොහොමද අනේ සුව උනේ? කකුල් කොටාය. අර උපතින්ම කොර මිනිස්සයා මේ හතරෙනි මේ ක්‍රියාපති හතරෙනි මේ පරිච්ඡේදය එනකොට අර බියුටිෆුල් ගේට් එක ගාව හිටියා. සුදර්ශන ගේට්ටුව ගාව. ඒ කියන්නේ එයා උපතින්ම මේ අංගපකලා ඒක කොර මිනිස්සෙක්. අංගපකලා කොර මිනිස්සෙක්. එයාගේ කට ගාලා වැවෙන්න ගත්තා. වෙන දෙයකින් මේ පොළවේ මොකක්වත් වැදිලා නෙවෙයි. ස්වර්ගේ අත වැදිලා. शुद्धात्म्यानं स्वर्गेන් කවුද ආවේ? शुद्धात्म्यानं වහන්සේ දැක්කද? පොඩ්ඩක් හිතන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ මැටීරියල්. දෙවියන් වහන්සේගෙන් ලැබෙන දෙයට වැඩියේ මැටීරියල් වලින්. අමුද්‍රව්‍ය දැකපු දේ. මේක තමයි මට වැඩි වෙන්නේ යන්නේ. ඒක ඔබට ඇදහිල්ලක් නෑ මට මේක ස්වර්ගෙන් ඒ කියලා. ස්වර්ගෙන් කවුළු විවෘත වෙනවා කියන්නේ බොරුවක්. ඒ කියන්නේ ජොලියට කිව්ව කතාවක් ඒක. දෙවියන්. ජොලියට ෆන් එකට කිව්ව කතාවක්. ෆන් එකට කිව්වේව නෑ බයිබලේ. සීරියස් ඒවා තියෙනවා. හalleluya. එතකොට පොඩ්ඩක් බලන්න මේ පදේ කියනවා. මගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට ඒකට අපි දන්නේ නැහැ උන්වහන්සේගේ තේජසේ සම්පත කොච්චරක්ද කියන එක. අම්බෝ ඉල්ලන තරමට හම්බ වෙනවා අපි කී කරුව හිටියොත්. හalleluya. උන්වහන්සේ එහෙම නොකර ඉන්නේ නැහැ. දැක්කද? උන්වහන්සේ බඩගුණ වුණාම උන්වහන්සේ පරීක්ෂා කරා. ආමෙන්. යක්ෂයා මොනවද කරේ ඇවිල්ලා? පරීක්ෂාව කරා. උන්වහන්සේ පරීක්ෂාවෙන් ජයගත්තද? ජයගත්තා. ජයගෙන ඉවර වුණාම කවුද උන්වහන්සේට කන්න දුන්නේ? එතන ගල් පාන් කරලා දුන්නා. තන්න යම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මොකක්ද කියන්නේ? සැපයීම මොකක්ද කියන එක. ප්‍රධාන දේ තමයි කීකරු වීම.
යේසුස් වහන්සේට දේවදූතයෝ ඇවිල්ලා සංග්‍රහ කරේ කීකුරු වුණ හින්දා. පරීක්ෂාව ජයගත්තේ හින්දා. අද අපිට පරීක්ෂාව තුල යන්න බෑ මැටීරියල්. අපි දකින්න දෙයට පුරුදු වෙලා. මේක හම්බෙන්නේ නැති හැඩයි. මේක හරි එල්ලීගෙන යන. අලි නැට්ටේ හරි මං එල්ලීගෙන යන්න ඕනේ. එහෙම තත්ත්වයකට එන්න එපා. එහෙම තත්ත්වයකට එන්න එපා. අලියගේ නැට්ටට බර වැටුණොත් දන්නවනේ මොකක්ද එන්නේ කියලා මූලට. ඊට පස්සේ අපි එහෙම ඕන බලන්න ද්විතීය නීති සංග්‍රහය 33 27 වෙනි පදේ. මොන බලන්න? කියවල බලන්න පොඩ්ඩක්. සදාකාල දෙවියන් වහන්සේ නුඹේ වාසස්ථානය යටින් සදාකාල හස්තය නුඹ දරා සිටිනෝය. නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා ඔවුන් විසින් විනාශ කරවයි කීසේක. ඉතින් මේක නෙමෙයි කියන්නේ. හලෙලුයා මේ පදේ කියනවා keep you safe. නුඹව ආරක්ෂා කරනවා කියලා නේ. එහෙම නේද? අපි මේ කතා කරන්නේ the Lord bless you and keep you. Keep you කියන්නේ නුඹව ආරක්ෂා කරනවා. එතකොට මේකේ කියන ආරක්ෂාව මොකද්ද? The eternal God is your refuge. නුඹගේ රක්ෂස්ථානේ. ඉතින් මේ රක්ෂස්ථානයේට රිංගුවට පස්සේ ආයේ මොකෙකුට අතරින් ගන්න බෑ. මොකද දෙවියන් වහන්සේ රක්ෂස්ථාන. යේසුස් වහන්සේ කිව්වද මගේ හස්තේ ඉන්න කිසිම කෙනෙක් දැහැ ගන්න මම දෙන්නේ නැහැ කියලා කිව්වද? අහලා තියෙනවද එහෙම දෙයක්? කාගේ හස්තේ හිටියොත්? දෙවියන් වහන්සේගේ හස්තේ. යකාගේ හස්තේදී ඔබ තීරණය කරන්න ඕනේ ඔබව කවුද පාවිච්චි කරන්න ඕනේ. යකාද දෙවියන් වහන්සේ. ඔබ කාගේ හස්තේද ඉන්නේ කියලා. ඒ කියන්නේ ඔබට තීරණය කරන්න පුළුවන් ඔබව පාවිච්චි වෙන බෙදිය අනුව ඔබ කාගේ අතේද ඉන්නේ කියලා. යකාගේ අතේද යේසුස් වහන්සේගේ අතේද කියලා. දෙකද? ඒක ඔබටම තීරණය කරන්න. එහෙනම් ඔබ යේසුස් වහන්සේගේ හස්තේ සිටිනවා නම් උන්වහන්සේ කියනවා කිසිම කෙනෙකුට මම ඉඩ දෙන්නේ නැහැ මගේ අතින් ඔබව ගන්න. හොඳ පරොන්දු. හalleluya. ඊට පස්සේ කියනවා බලන්න. ඊට පස්සේ කියනවා නුඹ මගේ වාසස්ථානේ යටින් සදාකාල හස්තේ නුඹ දරා සිටින්නෝය. නුඹ ඉදිරියේ උන්වහන්සේ සතුරන් පන්නා දමා ඕන් විසින් විනාශ කරවයි කීවේ. සතුරාව දෙවියන් වහන්සේ පන්නා දමනවා. ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ සතුරත් එක්ක මොනවද කරන්නේ? සටන් කරනවා. ඔබට සටන් කරන්න දෙයක් නැහැ. ඔබට තියෙන උන්වහන්සේව සොයන්න. ආමෙන්. ඔන්න අපි පළවෙනි පදේ අපි ඉවර කරා. ඔන්න පළවෙනි පදේ දෙවියන් වහන්සේ අපිව මොනවද කරන්නේ? ආශිර්වාද කරනවා, ආරක්ෂා කරනවා. 25 වෙනි පදේට එනවා. හරිද? 25 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. 25 වෙනි පදේ. ස්වාමීන් වහන්සේ සුවකීය මූණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරන සේක්වා. හalleluya. ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහි ඔසවා නේ නුඹ කෙරෙහි ඔසවා කියලා කියන්නේ උන්වහන්සේගේ මූණ අපිට බබලවන්න යනවා. පොඩ බලන්න උන්වහන්සේගේ මුහුණ උන. ස්වාමී වහන්සේ සුවකීය මුහුණ නුඹ කෙරේ බබ. නුඹ කෙරේ දෙවියන් වහන්සේගේ මුහුණ අපිට බබලුනොත් මොනවද වෙන්නේ? පොඩ්ඩයි හිතන්න ඕන. ස්වාමීන් වහන්සේ අපේ ආලෝකය නම් සූර්යයා නම් එයා ආලෝකය දුන්නොත් අපිට මොනවද හම්බෙන්නේ? එළිය. එයා අපිට එළිය දෙනවා. පොඩ්ඩක් බලන්න මේ මොන ආලෝකය වෙනකොට පොඩ්ඩක් බලන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෝසෙස්ගේ ජීවිතේ සිද්ධ වෙච්ච දෙයක් 34 එනකොට නික්මයන් 34 29 වෙනි පදේ 34 29 වෙනි පදේ හalleluya. තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින්ගෙන සීනයි කන්දෙන් බැස්සේ. දැන් දෙවියන් වහන්සේ ඇඟිල්ලෙන් ටැබ්ලට්ස් වල අර ගල් ලෑලි වල ලිව්වා දසපන්. ආමෙන්. දැන් ඔන්න කන්දෙන් බහිනවා. කාව හම්බෙලාද මෙයා? දෙවියන් වහන්සේ හම්බෙලා. දවස් කීයක් ඉඳලා දාවේ? 40ක් ඉඳලා ආවේ. 40ක් එතකොට ඉන්නේ මේ ඉවෙම ඉන්නවද? ඊළ. අම්බෝ අතන කොන්දත් දිනවා එක දවසයි
ඕ අතන ඉන්න බෑ දවස් දෙකයි. එහෙමද හිටියේ? නෑ. උන්වහන්සේත් එක්ක කතා කර හිටියේ. උන්වහන්සේත් එක්ක නමස්කාර කරනවා. උන්වහන්සේත් එක්ක යාඥා කරන නිරාහාරව. මොකද අභිමුඛය බඩගින්නන්නේ. අභිමුඛයේ ලෙඩ සුව වෙනවා. ආරොන්ගේ මැරිච්ච සැරයටියක් මල් දාලා පැලවුණා කියලා කියනවා. පොට්ටුවා. කොට්ටම්බා කියලා ලියලා ඇද්දිය. දෙකෙන් කියන මැරිච්ච දේවල් මොකද වෙනවා කියන්නේ එතන? ජීවණය තියෙනවා. දෙකෙන් එතකොට මේ දවස් 40 මෝසෙස් ගත කරලා ආවේමයි. යාඥාව උන්වහන්සේත් එක්ක. නිරාහාර යාඥාව. නමස්කාර. එකමුතුව. උන්වහන්සේව දැක්කා. මූණට මූණ කතා කරනවා දැන්. ඒ කියන්නේ මේ මූණට නෙවෙයි උන්වහන්සේ කතා කරන දේ උන්වහන්සේත් එක්ක කතා කරනවා. දැන් එහෙම ආපු මෝසෙස් ඔන්න බලන්න. නමුත් උන්වහන්සේ මෝසෙස් සමග කතා කිරීම කරන කොටගෙන කතා කර හිටියද මේ කතා කරපු හින්දා මොකක් හින්දාද? කතා කරපු හින්දා කරන කොටගෙන ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙනවම කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේ. අම්මා මෝසෙස් දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා දවස් 40 එහේ එනකොට එයාට දන්නේ නැහැ ඔයා මෙහෙම එනකොට මේ මෙහෙම අඩිය තියෙනකොට මේ හොඳට පේනවනේ පොළොව වෙනතට වැඩි බහගෙන යනකොට හොඳට පේනවා පාරවල. ඇයි මූණේ එළිය වැඩි. දැන් මම ලිකන් කියන්නේ යට පේන්නේ නැති එහෙම එළිය වැඩි. එයා දන්නේ නැත්තේ එයාගේ මූණේ ආලෝකය. දැන් තේරෙනවද? දැන් බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙනකොට මූණේ මොකද්ද වැඩි වෙනවා කියන්නේ? මේකප් නෙවෙයි. මොකද්ද? මේකප් නෙවෙයි වැඩි වෙන්නේ. මේකප් උණු වෙලා යනවා. තේරුණාද? මේකප් ගාලා තියනවනේ ඒව උණු වෙනවා එතනදී. මොකද ඊට වැඩි එළියක් එන්නේ යනවා. දැක්කද? ඊට පස්සේ 30 වෙනි පදේ දාන්න බලන්න. ආරෝන් සහ සියලු ඊශ්‍රායල් පුත්‍රයා මෝසෙස් දුටු කල බලව ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමි. රශ්මි කියන රශ්මියක් නෙවෙයි රස් විහිදෙමින් තිබුණේය. එබැවින් ඔහු ළඟට එන්නට බය වූයේ. අරගොල්ලෝ දැකලා අම්මෝ තේජස මෝසෙස්ගේ මේ ගිහිල්ලා උඩට ආපු ටිකට තේරෙනවද? දැන් පොට්ටක් අමතක කරන්න එපා. මේ උඩට ගිහිල්ලා දවස් 40ක් ඉඳලා කතා කරලා ආපු දෙවියන් වහන්සේ කියනවා අලුත් කිව්සුමේදී මම මගේ ගාවට ඇවිල්ලා කතා වෙලා ගියේ මම උඹලාගේ තුලට එනවා. කොහෙට එනවද? තුලට එනවා. අර හම්බෙලා ගියේ කියනවා මම හම්බෙලා මෝසෙස්ලාගේ ඒ ටිකට ඔහම එළියක් ආවා. ඇහුන්නේ නැහැ වගේ කියන්නේ. යෝහන් 14:23 කියන මොකද්ද? මට ප්‍රේම කරන අය, මගේ ආඥා පිළිපදින අය මොනවද වෙනවා කියන්නේ? අපි ඇවිල්ලා ඔබ සමග වාසය කරනවා. අම්මෝ කොහොම එළියක් වෙන්න ඕනේ. හැබැයි මදින්නේ තාම. නේ? ලයිට් දාන්නම වෙනවනේ. නැත්තම් අර දැන් LED ලයිට් තියෙනවා මෙහෙම ඔළුවට එකක් මෙහෙම ගහලා මේ මූණට එකක් බදින්න ගහගෙන ගියා නම් ඔන්න අර මෝසෙස්ගේ වගේ එළිය තියෙනවා. පාරේ ගියොත්. දැන් පොඩ්ඩක් හිතන්න. ඒක පොඩ්ඩක් මෝසෙස් අතර මේ දවස් 40 දෙවියන් වහන්සේත් එක්ක කතා කර ඇවිල්ලා මේ වගේ එළියක් එන්න නම් අපිට දුන්න දෙවියන් වහන්සේගේ ආත්මය කර්ණ කොටගෙන අපිට මොන වගේ එළියක් එන්න ඕනේද අපේ ජීවිතෙන්? පොඩ්ඩක් ගන්න හිතට. ඒකට මේ එන්නේ යන්නේ.
35 වෙනි පදේ දාන්න. ඒක කියන්නේ ඊශ්‍රායල් පුත්‍රයෝද මෝසෙස්ගේ මුහුණ බැලුව විට මෝසෙස්ගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව දුටුවෝය. මෝසෙස්ද උන්වහන්සේ සමග කතා කරන්නට ඇතුල් වන තෙක් නැවත තමුන්ගේ මුහුණ වැස්ම තබා ගත්තේ. ඉතින් ඔන්න එයාගේ මුහුණේ රැස් විහිදුණා. දෙවියන් වහන්සේත් එක්ක එකතු වුණාම ඔබගේ මුහුණේ රැස් විහිදෙන්න නම් ඔබටත් ඒක කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න. ඒක කරන්න. වෙන කායකවත් නෙමෙයි. ස්වාමීන් වහන්සේත් එකතු වෙන්න. ඕන බලන්න අපි එනවා 2 කොරින්ති 3:7 වෙනි පදේ ඉඳලා. 2 කොරින්ති 3:7 වෙනි පදේ. ඉතින් ඊශ්‍රායල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැති වී යන්නා වූ තේජස නිසා ඒ තේජස මොකද උනේ? දවස් කීපකින් පස්සේ ඒ රැස් විහිදෙන එක මොකද උනේ? දවස් කීපකින් පස්සේ නැති වුණා. නැති වී යන්නා වූ තේජස නිසා ඔහුගේ මූණ දෙස ඇස්සෙලා සිටින්න බැරි ලෙස ගල්වල ලියා කොටනද මරණයේ සේවයේ තේජසින් යුක්තව පැමිණියේ නම් ගල්වල ලියා තිබුණේ මොකද්ද? ලෝයක ආවම මොකද ආවේ? මරණය. ඒක මරණය ආව කියලා මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ. ඒ කියන්නේ ඒ මරණය ආපු ඒ සේවය ආවේ කොහොමද? තේජසින් යුක්තව ආවා. ඔන්න 8 වෙනි පදේ. ආත්මීය සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව තිබෙද? ආත්මීය සේවය කියන්නේ ස්පිරිට්, Holy Spirit එකේ සේවය ඊට වැඩි අඩුද සහෝදරවරුනි? නොකිය කියන්නේ ඒකයි. අරක එහෙමනම් මේක කොහොමද කියලා කියන්නේ. එයාගේ මූණේ එහෙම බැබළුණා නම් සුද්ධාත්මයන් වහන්සේ අපිට දීලා තියෙනවා අපි කොහොම බැබලෙන්න ඕනේද? නේ? සුද්ධාත්මයන් වහන්සේ තියෙනවද කියලාත් දන්නේ නැහැ. එහෙමද? ළමයිනි පදේ මක්නිසාද වරදට පත් කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවය තේජස ඊට වඩා බොහෝසෙන් වැඩිව තිබේ. ඒ කියන්නේ වරදට පත් කරේ මොකද්ද? ලෝයක විවස්ථාව. ඒක තේජස නම් ඔන්න දැන් හොඳ මතක තියාගන්න. ඒක නම් ධර්මිෂ්ඨකමේ සේවය. ඒක මොකද්ද? righteousness ධර්මිෂ්ඨකමේ ආවේ කවුරු හින්දාද? යේසුස් වහන්සේ නිසා. ඒ කියන්නේ උන්වහන්සේ නිසා අපිට අවශ්‍ය දාත්මයන් වහන්සේ. එතකොට ඊට වඩා බොහෝසෙන් වැඩිව තිබේ. ආමෙන්. තේරුණාද? ඔන්න බලන්න. ඊට පස්සේ ඒක අර අපේ පදේ තියෙන එකේ තියෙනවා ඊට පස්සේ කරුණාව. මොකද එලා තිබ්බේ? Lord make his face shine upon you. එහෙමද? 26 නේ 5 නේ 6:25 ගණන් කතා 6:25 ඒක කියනවා the Lord make his face shine upon you and be gracious to you. කරුණා කරනසේක් කරුණාව. ඒ කියන්නේ අපිට මොනවද තව හම්බුනේ? කරුණාව හම්බුණා. දෙවියන් වහන්සේ ගාවට එන්න කරුණාව හම්බෙනවා. එළිය වැඩි වෙන්න කරුණාව හම්බෙනවා. ආත්මය වැඩි වෙන්න කරුණාව හම්බෙනවා. බොහෝ කරුණා. අපි දැන් මේ කතා කරන්නේ නමස්කාරය දෙන්න කරන කරුණාව. බොහෝ දෙනෙක් අපිට දීලා තියෙන දෙවියන් වහන්සේ කරුණාව අපිට. දෙක කොරින්ති 12 7 ඉඳන් බලන්න ඕනට පෙන්නන්න එතන මොන වගේ කරුණාවක්ද දීලා තියෙන්නේ කියලා. හාලෙලූයා. හාලෙලූයා. තවද එලිදරව් කිරීම වල අතිශය උතුම්කම කරන කොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ
උලක් මගේ මාංශෙහි මට දෙන ලද්දේය. ඒ පමණට වඩා මා උසස් නොවන පිරිස. ඉස්සර මම මේ පදේ ඉගෙන ගන්නකොට ඒ කාලේ මට මතකයි මේ මට කියනවා මේ පාස්ටර් කෙනෙක් නෙමෙයි කිව්වේ අපේ මේ ගෙදර කෙනෙක් මම කිව්වේ මේ පාවුලුතුමාගේ පිටේ තිබුණලු කටුවක්. ඒ කටුව තමයි මේ නැති කරන්න කියලා මේ කිව්වේ. කටුව නෙවෙයි. දැන් ඒ කටුව නෙවෙයි. මේ කට්ටක් කියලා කියන්නේ මොනවද දන්නවද? thrones. ඒ කටු අර පැලවලට අර මේ කටු අතරට වැටිච්ච බීජ ඒ වලට පැලවෙලා එන්න පුළුවන් වුණාට කටු කියන දේ පහු කරගෙන එන්න පුළුවන් වුණාද? බෑ. කටු තමයි යක්ෂයාගේ බලධාරය. පරීක්ෂා. ඒ කියන්නේ ඔබව වර්ධනය වෙන්න දෙන්නේ නැහැ පරීක්ෂා. ඔන්න බලන්න. පාවුලුතුමාට තිබ්බලු මොකද්ද? පමණට වඩා උසස් නොවන. එයාගේ පොඩි කට්ටක් තිබ්බා. ටිකක් යා මම ඇවිල්ලා අරිසිවරේ මම ඇලෙක්සැන්ඩ්‍රියාවන් කැම්පස් වලම ඉගෙන ගත්ත එක්කෙක් නේ උඹලා වගේ මාළුකාරයෝ නෙවෙයි. ඒක වෙන්න පොඩි කට්ටක් තිබ්බා. කටුව කියන්නේ ඒකයි. ඒක ඉස්මතු වෙන්න. යාගේ තුල මොනවද තිබ්බේ? පොඩි මාන්නය, ලොකුකමක්. පංගුව කරලා අපි තුලක් තියෙන මමයි මිනිහා, මමයි රජා. ඒ වගේ එහෙම තියෙනවනේ. දැන් ඒක කියන්න බෑ. මමයි මිනිහා කියන්නත් බෑ, මමයි රජා කියන්නත් බෑ. දැක්කද? ඒ කටු තියාගන්න එපා, කටු හලා ගන්න. තේරුණාද? එතකොට ඒ කට්ට කවුද ක්‍රියාත්මක කරලා තියෙන්නේ? සාතාන්ගේ දූතයෙකු වැනිවු. දැක්කද? ඒක තමයි මේ මාංශයට එන්නේ. යක්ෂයාගේ දූතයෙක් ඇවිල්ලා මෙන්න ක්‍රියාත්මක කරනවා. උඹ තමයි මිනිහා. උඹ තමයි දන්නේ මේක. උඹ දන්නේ නැහැ. උඹ දන්න. දැක්කද? මගේ මාංශෙයි මට දෙන ලද්දේ. ඔව්. ඒ කියන්නේ යාගේ තුල තිබිලා. කියන්නේ ඔබගේ තුල යම්කිසි දුර්වලකමක් තියෙනවා නම් දැන් ඔබ ඒ දුර්වලකමක යනවා නම් දෙවියන් වහන්සේ ඒක ඔබට දීලා තියන්නේ හේතුවකින්ද. ඇයි ඔබ මටම දෙන්නේ? අපිට තරංගයක් නැතුව දිනන්න බෑ. කවුරුත් මේ ලේසියෙන් දිනන්න යන්නේ නැහැ. කරුණාව දෙන්නේ අන්නේ ඒකයි අපේ දෙවියන් වහන්සේ. මම මේ කතා කරන්නේ කරුණාව කියන කැලේ ග්‍රේස්. ඔන්න බලන්න ඊට පස්සේ කියනවා ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසේ අන්නේ කියන එක. පමණට වඩා මා උසස් නොවන පිණිස තමයි දෙවියන් වහන්සේගේ කරුණාව දෙන්නේ තන. එයා වෙන්න හදන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මය මොනවද කියන්නේ? නෑ ඕක නෙවෙයි. ඕක නෙවෙයි තිලාන ඕක නෙවෙයි. නේ ඔබට උනත් කතා කරනවනේ. ඕක නෙවෙයි කියලා නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. කවුද ඔබත් එක්ක යුද්ධ කරන්නේ කියලා. ඔබට සටනක් තියෙන කියලා ඔබත් එක්ක නිතරම යුද්ධයක් කරනවා දැන්. ලිකන් විදියක් නෑනේ නේ. දැන් මේ යුද්ධයක් කරනවා නම් ඒ කියන්නේ ඔබ දැන් සටනක් කරනවා අතුලාන්තේ. ඒක අතහරින්න මේකෙන් අපිට තේරෙනවා මේ පරිවිඩි. 8 වෙනි පදයට එනකොට බලන්න. 8 වෙනි ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන 3 වරක් ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ උද්දච්චකම අයින් කරන්න ස්වාමීන් වහන්සේ. නේ? දැන් අපි ගිය සතියේ මොකද? ස්වාමීනි මේ වියගහ මගෙන් කඩනු මැනු. ඒක කැඩෙන්න පුළුවන් කොහමද? ආලේපෙන් ස්වාමීනි ඔබගේ ආලේපේ මට දුන්න මැනු. ඔබගේ ආලේපේ මට දුන්න මැනු. ඔබගේ ආලේපේ මා විත පැමිණීම මැනු. ආලේපේ කරන කොටගෙන මගේ වියගහ කඩනු මැනව. පාවුලුතුමත් ඉල්ලනවා. කී පාරක්ද? 3 පාරක් ඉල්ලනවා. නමෙනි පදේට ආවම බලන්න. උන්වහන්සේට ඔන්න දැන් දෙවියන් වහන්සේ උඩ කතා කරනවා. මගේ මොකද්ද? මගේ කරුණාව නුඹට සෑය. මක් නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේ යයි මට කීසේක.
දැක්කද? දෙවියන් වහන්සේ කියනවා මම ඔබට කරුණාව දීලා තියෙන ඇතිතරම්. ඔබගේ දුර්වලකමේදී මොකක් වෙන්නද? මොකක් වෙන්නද? මගේ බලය. මොකද්ද? යේසුස් වහන්සේගේ බලය. කරුණාව දීලා තියෙන ඒ බලය ලබන්න. මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල මොකද්ද ලබන්නේ? බලය ලබනවා. මේ පදයට එමු. බලය. මේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි මගේ බලය වෙන්නේ. මගේ ශක්තිය වෙන්නේ එතකොට. ආමේන්. ජේසුස් වහන්සේ කියනවා මම නුඹට දීලා තියෙන කරුණාව හින්දා මගේ කරුණාවේ තරමට මගේ කරුණාව නුඹ සෑහේ මාක්‍රිසාද දුර්වලකමේදී මගේ බලය සම්පූර්ණයි මට කීසේ. ඉතින් ඔබගේ දුර්වලකමේදී දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ තුල පිටලා තියෙනවා වැඩියෙන් මොකක් වෙන්නද? උන්වහන්සේගේ බලය සම්පූර්ණ වෙන්න අර යුද්ධ කරන්න. පැහැදිලි? අර වියගහ කඩන්න. අර ඇබ්බැහිවීම කඩන්න. අර දූෂණය වෙච්ච හදවත් කඩන්න. අර දෙවියන් වහන්සේට නැති හදවත් දෙවියන් වහන්සේට ගේන්න. උන්වහන්සේ කරුණාව දීලා තියෙනවා. මගේ බලය සෑහි වෙන්න දීලා තියෙනවා. ඒක අන්න ඒකයි කරුණාව. හalleluya. ඊට පස්සේ කියන එබැවින් මේක ඉවර නෑ මම. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය අන්න මගේ බලය විතරක් නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කරේ පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂෙන් පාරට්ටු කරගෙන. දැන් ඔයාගේ දුර්වලකම තියෙනවනේ හැමතිස්සෙම. ඔය දුර්වලකම තියෙ මොකද අයියෝ ඉවරයි උඹ අද යන්න එපා චර්ච්. නේ? දැන් දුර්වලකමෙන් මොකද? දැන් ඔන්න උදේ ඉඳන් අපි කියමුකෝ දැන් හස්බන්ඩ් and wife දැන් හොඳට පාන් පෙත්තට බටර් ගාගෙන සීනි ගාගෙන කනවා. මේව මූණට මූණ කනවා. මේ පැත්තේ සයිඩ් එකකින් එයා කනවා. එහා පැත්තේ සයිඩ් එකකින් එයා කනවා. හවස් වෙනකොට මොකද වෙන්නේ? කරි එක පාට රොස් වෙන්න ගත්තා. පරිපූර්ණ රොස් වුණා. පරිපූර්ණ රොස් වෙච්ච ගමන් ඔන්න කරුණාව එළියට පැන්නා. කරුණා එළියට පැන්නා. තේරුණාද? දැන් මේක එක්කෙනාගේ මූණ බලන යනවා. ඒක මම දන්නේ නැතුව මම මේ කියන්නේ. හරිද? දැන් මොකද දාලා දෙන්නේ? ඉතින් දැන් මේ කාරණේ ඉඳන් මොකද වෙන්නේ? දුර්වලකම. මොකද එළියට එන්නේ? දුර්වලකම. නමුත් ඒ දුර්වලකම දෙවියන් වහන්සේ කියනවා ඔබ සන්තෝෂ වෙලා. ඔබට ඒ දුර්වලකමෙන් මිදෙන්න මම දීලා තියෙනවා. මගේ කරුණාව. ඇයි ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරා? කවුද ඉන්නේ ඔබ තුල? ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට ශුද්ධාත්මයන් වහන්සේගේ මොනවද තියෙන්නේ? බලය තියෙනවා, ශක්තිය තියෙනවා. ඔබ තුල. කරුණාව නිසා ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකයි කියන්නේ පාළුතුමාගෙන දුර්වලකම ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරගන්නවා. හalleluya. ඉතා සන්තෝෂයෙන් මම පාරට්ටු කරගන්නවා. ආමෙන්. දැන් අපි එනවා ඊළඟ එකට 26 වෙනි පදයට අපි එනවා. ටක් ගාලා. 26 වෙනි පදේ. ගණන් කතා 26 වෙනි පදේ. ස්වාමින් වහන්සේ සුවකීය මුහුණ නුඹ කෙරේ ඔසවා නුඹට සමාදානිය දෙනසේක්ව. The Lord lift up his countenance. සුවකීය මුහුණ. කොට බලන්න. දැන් අපි පළවෙනි එකේ කතා කරා දෙවියන් වහන්සේ මොකද්ද අපිට ආශිර්වාද කරන උන්වහන්සේ අපි ආරක්ෂා කරනවා. දෙවෙනි එකේ මොකද්ද වෙන්නේ? දෙවෙනි ඊට පස්සේ කිව්ව එකේ Lord make his face shine. උන්වහන්සේගේ මුහුණ බැබළුවා. ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ අපි තුල බැබළුණා. දැක්කද? මෝසෙස්ගේ මුහුණ තාවකාලික බැබළුනේ. නමුත් අපි තුල උන්වහන්සේ සදාකල් බැබලෙන්න දෙයක් තිබ්බා. මතකද? දැන් කියනවා මොකද්ද? උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ සුවකීය මුහුණ නුඹ කෙරේ ඔසවා. පොඩ්ඩක් බලන්න.
සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට ආවම හලෙලූයා. අපි මොකද්ද වෙන්න ඕනේ? අපි කාගේ මුහුණද අපි දකින්නේ? දෙවියන් වහන්සේගේ මුහුණ. යේසුස් වහන්සේගේ මුහුණ. අද සභාවල් වල බොහෝ අය මුහුණ දකින්න නෙවෙයි නෙන්නේ. මොකක්ද දකින්නද? අත. ඒකලන්ට ඕනේ දෙවියන් වහන්සේගේ අතේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න. මුහුණ බලන්න කැමති. ආපෝ මුහුණ බලන්න. මුහුණ බැලුවොත් එහෙම මගේ මුහුණ වෙනස් වෙනවා. දැක්කද? මුහුණ බැලුවොත් එහෙම මගේ එයාගේ මුහුණට මගේ මුහුණ වෙන්න යනවා. ඒකට කැමති නැහැ. පොඩි ජොලියක් තියෙන්න එපානේ පාස්ටර්. අඩියක් ගහන්න එපානේ පාස්ටර්. ටොයිලට් එකට යන තරමට විතරක් සිගරට් එකක් තමක් නැද්ද පිව්වට? එහෙමත් තියෙනවනේ. තේ එකක් බොනකොට විතරක් සිගරට් එකක් බොන්නද? එහෙමත් ඇතිනේ. මුහුණ වෙනස් වෙන්න කැමති නැහැ. ඒක තමයි සුද්ධාත්මයන් වහන්සේ ආවම මොකද වෙන්නේ? අපි තුල උන්වහන්සේගේ චරිත ලක්ෂණය හට ගන්නවා. උන්වහන්සේගේ චරිතය අපි තුල හට ගන්නවා. පොඩ්ඩක් බලන්න ගොඩක් අය යේසුස් වහන්සේව හෙව්වා. යේසුස් වහන්සේ හෙව්වේ මොකටද? ආශිර්වාදයක් ලබා ගන්න. වෙනස් වෙන්න කවුද ආවේ? වෙනස් වෙන්න ආවේ ගෝලියෝ විතරයි. උන්වහන්සේ උගන්වනකොට ළඟ හිටියා කට්ටිය. උන්වහන්සේ ළඟම හිටියා මූණ දිහා බලගෙන. ගෝලියෝ. තව කට්ටියක් හිටියා. පරිසිවරු සදිසිවරු එයාගේ යේසුස් වහන්සේගේ කටෙන් මොනවාද එන්නේ වැරදි වචනයක් අල්ලගන්න හිටියා ඇටැක් කරන්න. සභාවෙත් එහෙමමනේ. නේද? ඇටැක් එකක් දෙන්න වචනයක් මොනවාද මෙයාගෙන් පිට වෙන්නේ කියලා නේ. අර පාස්ටර් ඉලන්ත මේ ඕගොල්ලෝ ඒවා අහන්න හරිව වටිනවා. එලියාතන්ගේ ආත්මය කියලා හොඳ ඉගැන්වීමක් කරලා තියෙනවා. ඒ දෙවෙනි පාරටත් පාස්ටර් ඉලන්ත එක දාලා තියෙනවා. ඒවා ඉගෙන ගන්න ඕනේ. අපේ සභාවේ හැම අතින්ම ඉගැන්වීම දෙවියන් වහන්සේ ඉහළින්ම ආශිර්වාද කරලා තියෙනවා. ආමේන්. ඉගෙන ගන්න. ඉතින් සභාව තුළ ඒක ක්‍රියාත්මක වෙනවා. අර පරිසිවරු ඉන්නවා. එලියාතන්ලා ඉන්නවා සභාවේ. එතකොට තව කට්ටියක් ඉන්නවා මොකද්ද? තව කට්ටියක් බලාගෙන ඉන්නවා අතේ මොකද්ද තියෙන්නේ? රොටි එනවද අද? මොකද ජේසුස් වහන්සේ ජනප්‍රිය වුණා 5000කට රොටි කන්න. ආමේන්. එතන ගෑනුම හිටියා 6000 7000 විතර ඉන්නේ නැති. ළමයි හිටියා තව 3000 විතර 15000කට විතර මොනවද යේසුස් වහන්සේ දුන්නේ? රොටි මාළුයි දුන්නා. මේක කාපු සෙනඟ මොකද උනේ? අපි මෙතුමාව රජ කරන්න ඕනේ. හැමදාම කකා ඉන්න පුළුවන් අපිට. කොහොමද? කන ආත්මයේ තියෙන. ඒක නෙවෙයි. වෙනස් වෙන්න කැමති කවුද? අපි මේ අද මේ පටන් ගන්නවා මොකද්ද? වෙනස් වෙන්න, පරිවර්තනය වෙන්න. පාවුල තුමාගේ ජීවිතයේ යේසුස් වහන්සේව හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ මොකද උනේ? පරිවර්තනයට ආවා. වෙනස් වුණා. ඒ ජීවිතේ සම්පූර්ණ පරිවර්තනයක් වුණා. ගෝලයන්ට කියනවා මොකද්ද? යේසුස් වහන්සේ කියනවා පේත්‍රස් සුබමට ආදරේ ස්වාමීනි ඔබ දන්නවනේ. පේත්‍රස් සුබමට ආදරේ ස්වාමීනි දන්නවනේ. තුන්වෙනි පාරක් කියනවා පේත්‍රස් තුඹට ආදරේ දන්නවනේ. ඒ තුන් වතාව ඔහු උනේ ඔහු රිපෙන්ට් උනේ දුක්ුනේ. ඔහු පසුතැවුණා. නමුත් පොඩ්ඩක් බලන්න මේ යේසුස් වහන්සේව අඳුනගෙන දැක උන්වහන්සේ මරණයනුත් උත්ථාන වෙලා මෙච්චර දේවලුත් කරලා ආයෙ යනවදානේ මාළු අල්ලන්න. ආයෙ මාළු අල්ලන්න යනවද? එයා මාළු අල්ලන්න ගියේ. එබ නේද? මේ දවස් 40 දී ඒගොල්ලෝ මොනවද ගියේ? ගෝලියෝ ඔක්කොම සෙට් වෙලා මාළු අල්ලන්න ගියේ. මොකද දන්නවද? ඒගොල්ලෝ එහෙම කරේ ඒගොල්ලන්ගේ තුලට සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා හිටියේ නැහැ. ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේ මේ මොහොතේ වෙනකොට ඇවිල්ලා හිටියේ නැහැ. ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේ ආවේ ඊට පස්සේ. නමුත් අපිට උන්වහන්සේ ඒ ආත්මය දීලා තියෙනවා. ඒ ආත්මය අපිට පැමිණියාම උන්වහන්සේගේ ආත්මය පැමිණියාම උන්වහන්සේගේ මුහුණ කෙරෙහි අපි ඔසවන්න ඕනේ. අපේ මුහුණ අපි උන්වහන්සේගේ මුහුණ දකින්න ඔසවන්න.
එහෙම වුණාම තමයි අපේ මුහුණ මොනවද වෙන්නේ? වෙනස් වෙන්නේ. අපි වෙනස් වෙන්නේ. දෙවියන් වහන්සේ වෙනස් කරන්න බෑ අපිට. මොකද දෙවියන් වහන්සේ එතනින් යන වෙනස් වෙන්න දෙයක් නැහැ. තේරුණාද? වෙනස් වෙන්නේ කවුද? අපි. අපි වෙනස් වෙන්නේ. ඉතින් අපි මේ මොහොතේදී පොඩ්ඩක් බලන්න අපි යෝහන් 14:26 වෙනි පදයට එනකොට බලන්න. යෝහන් 14:26 වෙනි පදේ ඉඳන් 24 එනවා. මෙහෙම කියනවා. මොකද්ද? නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසිලිකාරයාණන් වහන්සේ එනම් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවනසේක. උනාපයන් වහන්සේ කරන්නේ මුහුණ සොයන්න. යේසුස් වහන්සේගේ මුහුණ සොයන්න. උසේ මහතේ තරමට වර්ධනය වෙන්න. මෙන්න මේක තමයි අපි වර්ධනය වෙනවා කියලා කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ ආවම එයා මොනවද කරනවා කියන්නේ? උගන්වමින් සියල්ල භාගයක් උගන්වන්න. සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල උගන්වනවා විතරක් නෙමෙයි. කිව්වා සියල්ල නුඹලාට සිහි කරවනසේක. පොඩ්ඩක් බලන්න මාරයිනේ. එතකොට මේ ආත්මයන්න් වහන්සේ තමයි මා තුළට ඇවිල්ලා මාව වෙනසක් සිද්ධ කරන්නේ. 27 එක නුඹලා වෙත සමාදානය තබා යමි. මගේ සමාදානය නුඹලාට දෙමි. හාලෙලූයා. දැන් අපි මේ කතා කරපු වචනේ මොකද්ද තියෙන්නේ? Lord lift up his countenance upon you and peace upon you. Peace සමාදාන. તો උන්වහන්සේ මොනවද අපිට දෙන්නේ මේ බලන්න. නුඹලා වෙත සමාදානය තබා යමි. යේසුස් වහන්සේ කියනවා මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයේ දෙන්නක් මෙන් නොව නුඹලාගේ සිත් කැළඹෙන්නටවත් බය වෙන්නටවත් නොදෙන්න. ලෝකයේ දෙන සමාදානිය නෙවෙයි. ලෝකයේ අද සමාදානිය තියෙනවා හෙට නැහැ. සාම ගිවිසුම අද ගායි ඊට පස්සේ හෙට යුද්ධ ගිවිසුමක් ගායි. එහෙමයි. තේරෙනවද? නමුත් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අපිට දීලා ගියා උන්වහන්සේගේ සමාදාන. මොකද දන්නවද? උන්වහන්සේ කිව්වා මම ලෝකෙන් ජයගත්තේ. ආමෙන්. උන්වහන්සේ ලෝකෙන් ජයගත්තා නම් අපෙන් ඉල්ලන්නේ ඒකම තමයි. ලෝකෙන් ජය ගන්න. එතකොට ලෝකෙන් ජයගත්තේ උන්වහන්සේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙමයි. සිත් කැළඹෙන්නට උන්වහන්සේ ඉඩ දුන්නේ නැහැ. දැක්කද? අන්තිම මොහොතේ සිත කැළඹෙන මොහොතේ ගෙත්සෙමනි නුවරේ මොනවද කිව්වේ? පියාණනි මාගේ කැමැත්ත නෙවෙයි ඔබගේ කැමැත්තයි. නේද? රෝම 8:8 වෙනි පදයට බලන්න. මාගේ කැමැත්ත නෙවෙයි ස්වාමිනේ ඔබගේ කැමැත්තයි. සිත කැළඹෙන්න බය වෙන්න උන්වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඒ හින්දා තමයි උන්වහන්සේ ලෝකෙන් ජයගත්තේ. ඔන්න බලන්න. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. 9 එබැවින් ඊට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නෙමුව. 10 මාක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරන කොටගෙන උන්වහන්සේ සමග අපි සමගී කරනු ලැබුවේ වූනම් සමගී වුණා වූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරන කොටගෙන ගලවනු ලබන්නෙමුව. 11 බලන්න. එපමණක් නොව සමගී කිරීම අපට ලබා දුන්නා වූ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ කෙරේ ප්‍රීති වෙමු. ආමේන්. පොඩ බලන්න. අපි උන්වහන්සේට ද සමගි අපිව සමගි කරා නම් අපි මොනවද වෙලා තිබ්බේ? අපි එහෙනම් මොනවද ඉස්සර වෙලා හිටියේ? හතුරෝ. සමගි වෙන්න කලින් මොකද අපි එහෙමනම්? අපි හතුරෝනේ. එතකොට යේසුස් වහන්සේ මැදිහත් වෙලා පූජාව නිසා උන්වහන්සේ මොනවද කරේ?
අපිව දෙවියන් වහන්සේත් එක්ක සමගී කරා. අපි ප්‍රීති වෙන්න ඕනේ. මොකද අපිට දෙවියන් වහන්සේ හම්බුණා ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ආමේන්. හalleluya. ක්‍රියා 3:26 නිපදේ බලන්න. ක්‍රියා 3:26 නිපදේ. හalleluya. දෙවියන් වහන්සේ ස්වකීය සේවකයා නැකටුවාදී නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ අයුතුකම් වලින් හැරවීම හැරවෙන්න ඕනේ. මොකෙන්ද? අයුතුකම තියෙන්නේ අපේ හදවතේ. පොකට එක නෙවෙයි. ගිහිල්ලා කරන්නේ පාපය. අයුතුකම හදවතේ තියෙන. තේරුණාද? අයුතුකම හදවතේ තියෙනවා. ඉනික්විටිස් කියලා කියනවා. කරන්න ගිහලා පාපේ සින් කියලා කියනවා. තේරුණාද? පියවරුන්ගේ අයුතුකම හතරවෙනි පරම්පරාව වෙනකම් මොකද වෙන්නේ? යනවා. ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන මේ අයුතුකමට අපිට සමාව හම්බ වෙනවා. අපි උන්වහන්සේට ඒ අයුතුකම හැරෙන්න. දැක්ක කියන්නේ? හැරෙන්න අපි උත්සාහය වාහනය කරවන්න ලිකයි හැරෙනවා වාහන. කාර් එකක් ඕල පදිනවා නම් ඒක ලිකන් හැරෙනවද යනකම? නෑනේ. හරවන්න ඕනේ නේ. හරවන්න නම් මොකද කරන්න ඕනේ? සුක්කානම අල්ලගෙන ඉන්න ඕනේ. හරවන්නේ නැම. නෑනේ. අල්ලලා කරකවන්න ඕනේ නේ. ඒ කියන්නේ කරකවන්න ඕනේ. ඔබව කරකව ගන්න ඕනේ. උන්වහන්සේ විතර හැරෙන්න. ඒක ඔබ උත්සාහය කරකවන උත්සාහය ඔබ දරුවේ නැත්තම් ඔබට හැරෙන්න බෑ. ඒක තියෙන්නේ ඔබගේ අතේ. ඔබ කරගුණේ නැත්තම් ඔබ හැරුනේ නැත්තම් කියන එකිනෙකා තම තමාගේ අයුතුකම් වලින් හැරවීමෙන් එකිනෙකාට තියෙන තම තමාගේ අයුතුකම්. මට තියෙන එකම තමයි අරයට තියෙන්නේ. නෑ ඔයාට තියෙන එක නෙවෙයි තියෙන්නේ. එයාට තියෙන වෙන එකක්. එතකොට අරයට තියෙන එකම නේද? නෑ එයාට තියෙන ඔයාගේ මෙයාගේ දෙකම එකක් එයාට තියෙනවා. තම තමාගේ අයුතුකම්. තේරුණාද? කම්පෙයා කරන්න යන්න එපා. අරයා මට වැඩි පව් වැඩි නැද්ද? ඔබ තමයි ලොකුම පව්කාරයා එහෙම. දැක්කද? තම තමාගේ පව් එකිනෙකා තම තමාගේ අයුතුකම් වලින් හැරවීමෙන් නුඹලාට ආශිර්වාද කරන පිණිස පළමු කොට නුඹලා වෙතට උන්වහන්සේ වූ සේක කිවේ. එතන ඔබලා ආශිර්වාද කරන උන්වහන්සේ ඔබට එව්වේ. හැබැයි ඔබලා ඒ අයුතුකමින් හැරෙන්න කියලා කියන්නේ. අපි දැන් අවසාන කොට 26 වෙනි පදේ 27 වෙනි පදේ කියවන්නේ. ආමෙන්. ඉගෙන ගන්න විශේෂ. ස්වාමීන් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරේ ඔසවා නුඹට සමාදානිය දෙනසේක. ශුද්ධාත්මයන් වහන්සේ ආව මොනවාද අපි දෙන්නේ? සමාදානිය. සතුට ප්‍රීතිය අපේ නෙවෙයි දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේගේ. හalleluya. ඊට පස්සේ කියනවා 27. මෙසේ ඔහු මාගේ නාමයේ ඊශ්‍රායල් පුත්‍රයන් පිට තබත්වා. මාගේ නාමයේ දෙවියන් වහන්සේගේ නාමය ඊශ්‍රායල්. දෙවියන් වහන්සේගේ නාමය ඊශ්‍රායල් සෙනග මත. දෙවියන් වහන්සේගේ නාමය ඊශ්‍රායලය යුදෙව්වෝ කර්ණ කොටගෙන ගැලවීම අපිට ලැබුණා. යෝහන් 4 මොනවද කියන්නේ? යුදෙව්වෝ කර්ණ කොටගෙන මොකක් හම්බුණා කියලාද? ගැලවීම. මොකද යේසුස් වහන්සේ කවුද? යුදෙව්වෝ. එතකොට ඊශ්‍රායලේ මේ යුදෙව්වෝ මේ ඊශ්‍රායලේ කර්ණ කොටගෙන යේසුස් වහන්සේ කර්ණ කොටගෙන ඊශ්‍රායල් සැනික කර්ණ කොටගෙන ආශිර්වාද ලැබුණා. ආබ්‍රහම් මොනවද කිව්වේ? නුඹ අනිත් අයටත් ආශිර්වාද කරන්න. දැන් ඔබ ආශිර්වාද වෙලා මදි. ඔබ අනිත් අයටත් ආශිර්වාද කරන්න ඕනේ. දැක්කද? ඔබව දෙවියන් වහන්සේ ආශිර්වාද කරේ මොකටද? අනිත් අයටත් ආශිර්වාද කරන්න. ඊශ්‍රායලේ ආශිර්වාද කරේ අනිත් අයටත් ආශිර්වාද කරන්න. දැක්කද? ඔයගොල්ලෝ ඕන තරක බලන්න ඊශ්‍රායලේ ඕන දුකකදී පිහිට වෙන රටක් ඇවිල්ලා. ඕන දේවල් අර බේරුට් වල බෝම්බේ පිපුරුණා නේද? ඉස්සෙල්ලම ඒස් යවලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රේමය ඒගොල්ලෝ පෙන්නවා. ඒගොල්ලන්ගේ සතුරුකම් මැද්දේ. ඒගොල්ලෝ ඒ වගේ රටක්. මොකද ඒගොල්ලෝ ඒක පුරුදු වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කරක මොළේ ඉඳලා පුරුදු කරලා තියෙන්නේ.
පීඩ බෙද අනිත් ජාතීන්ට. ශ්‍රී ලංකාවේ සුනාමිය වැදුනම ඉස්සෙල්ලා උදව් කරත් ඒගොල්ලෝ. ශ්‍රී ලංකා යුද්ධය ඉවර කරන්න කෆී රියානා ඒ වලින් උදව් කරත් ඒ ජාතියම. දැක්කද? මොකද උනේ? ඒ තිබිච්ච එම්බසිත් පහළ දැම්මා. දැන් මෙහි එම්බසි අරිනවා මේ රටවල් තව දියුණු වෙන්නේ. ආශිර්වාද වෙනවා දෙවියන් වහන්සේ. ඔන්න බලන්න. මෙසේ ඔහුමාගේ නාමයේ ඊශ්‍රායල් පුත්‍රයන් පිට තබත්වා මමද ඔවුන්ට ආශිර්වාද කරන්නේ මේ කීවේ. යේසුස් වහන්සේව අදාහගත්තු හැම කෙනෙක්ව දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. උන්වහන්සේගේ පුත්‍රයව අදාහ ගන්න හැම කෙනෙක්ම සදාකාල ජීවනයට ගෙනියනවා කියලා උන්වහන්සේගේ වචනේ තියෙනවා. ආමෙන්. දැන් අපි මොනවද දැන කරන්න ඕනේ? අද මේ අර ගීතිකාව අපි කියනව නේද? ආන්න දැන් අද කියනකොට දැන් ඔන්න ඔයගලන්ට තේරෙනවා මොකද්ද මේ ගීතිකාවේ ගැඹුර කියලා. ආමෙන්. හalleluya. එහෙනම් නැගිටලා අපි එමු සුද්ධ මේසයට ඒ තුලින්